හොඳයි පුවත්පත් වලින් පස්සේ අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ වසංගතයක් පාලනය කිරීම කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඇසට නොපෙනෙන වෛරසයක් එක්ක සටන් කරන එක අපි සාර්ථකව මේ වෙද්දි කරගෙන යනවා. මේ කරගෙන යන ක්‍රියාවලිය ඇතුළතදී බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවි නාවික හමුදා පොකුර සහ විදේශගතව පැමිණෙන අපේම ශ්‍රමිකයින් හැරෙන්නට මේ මොහොතේ රට තුල ආසාදිතින් වාර්තා වුණේ නැහැ. දැන් සති 3කට පමණ ආසන්න කාලයක මාසයකට පමණ ආසන්න කාලයක සිට ඒ සාර්ථකත්වයේ සුරක්ෂිත කරගත යුතුයි. ඒත් එක්කම අද දවසේදී පුවත්පත්වලත් වාර්තා වෙලා තිබුණා ඩෙන්ගු වසංගතයේ සම්බන්ධයෙන් දැන් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් කාර්යසාධක බලකායක් පිහිටීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒත් එක්කම තමයි මියුණ රෝගය තියෙනවා. අපිට මතකයි නාවික හමුදා කඳවුරේ පළමු මරණයක් වාර්තා වුණේ. නාවික හමුදා කඳවුරෙන් වාර්තා වුණ නිලධාරියා මියුණ ආසාදනය වීම නිසා ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඒ නිසා මියුණ තත්ත්වයක් දැන් ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා. මේ සියලු දේ පිළිබඳ දැනුවත් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතියට තියෙන බර අඩු කරගන්නට ඔබේ දැනුවත් භාවය බොහොම ප්‍රයෝජනවත් වේවි. අපි ඒ නිසා මේ සියලු කාරණා පිළිබඳ සාකච්ඡා කරන්නත් ඒ වගේම COVID-19 කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට මේ අද හෙට තව අවුරුද්දකින් ඉවර වෙන වැඩක් නෙමෙයි. එන්නතක් සොයා ගන්නා තාක්කල් මේත් එක්ක අපිට ජීවත් වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඒ කාලවකවානුව කොහොමද ගත කරන්නේ? වෙනදා තිබුණු සුපුරුදු ජීවන රටාවෙන් වෙනස් වෙලා COVID-19ත් එක්ක අපි කොහොමද ජීවත් විය යුත්තේ කියන කාරණේත් අපි අද මතු කරනවා. අපි බොහොම ගෞරවණීයව ආරාධනා කළා වසංගත වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් වෛද්‍යතුමාට. අයිබෝන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ ඊයේ තත්ත්වය ගැන ටිකක් අපි කතා කරොත් ඊයේ ආසාදිතයෙක් වාර්තා වුණා. ඒ වගේම අර කොළඹ කොටුව ගෆූර් බිල්ඩින් එකේ ආසාදිතයෙක් වාර්තා වීමත් එක්ක ටිකක් ඒක ගැන ටිකක් වැඩිපුර අද පත්තරවලත් වාර්තා වෙලා තිබුණා. ඊයේ තත්ත්වය ගැන ටිකක් කතා කරමු. චාමර ඇත්තටම මේ අපි දැන් ඉන්නේ 1530ක් රෝගීන් වාර්තා වෙච්ච අවස්ථාවේ. ඒකම ඊයේ දවසට රෝගීන් 61ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් 35 දෙනෙක්ම මේ පිටරට ඉඳලා අපේම සහෝදරයන් පිටරට මැද පෙරදිග රැකියාවල නියත වෙලා ඉඳලා ආපු සහෝදර සහෝදරයන් ඊට අමතරව අපේ නාවික හමුදා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්ත වෙලා හිටපු අපේ නාවික සෙබළුන් 26 දෙනෙක් වාර්තා වෙලා තිනවා. ඔක්කොම 61 දෙනෙක් ඊයේ දවසට වාර්තා වුණා. ඔබතුමා කිව්වා ගෆූර් බිල්ඩිමේ නාවික අපේ නාවික රීදුරු මහත්මයෙක් වාර්තා වුණා මීට දවස් කිහිපයකට පෙර. ඉතින් ඒ දැන් එතන ඇත්තටම ගෆූර් බිල්ඩිමේ නාවික අපේ සහෝදරයන් 200කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එතනම නිරෝධායනයට යටත් කරලා තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ නාවික හමුදාවේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ඒ ක්‍රියාවලිය කරගෙන යනවා. හොඳයි. අර දැන් විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණීමත් එක්ක ආසාදිතින්ගේ වැඩිවීමක් තියෙනවා. මේක සෞඛ්‍ය පද්ධතිය දැන් අද රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් කියලා තිබුණේ මේ හරහා දෙවනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් තියෙන්නට පුළුවන්. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කරගන්නට ඕනේ. රෝහල් ඒ සඳහා වෙනම සකස් කරගන්නට ඕනේ. නිරෝධායන මධ්‍යස්ථාන ශක්තිමත් කරගන්නට ඕනේ. ඒ වැඩ පිළිවෙල දියත් වෙනවද? අනිවාර්යයෙන්ම චාමර මේ විදේශයේ ඉඳලා අපේ මේ රටට ගෙන්න ගත්තේ මේ එක සැරේටම හිතුබන අපිට නෙවෙයි. සියලු සෞඛ්‍ය සේවා එක්ක ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය මේ ඇත්තටම මේ පිටරටින් ඉඳලා ගෙන වැඩපිළිවෙල මේ අද ඊයේ පටන් ගත්ත එකකුත් නෙවෙයි. අපිට මතකයි මුලින්ම මේ අපේ අර වුහාන් වල හිටපු අපේ සිසු සිසුවියන් ගෙන්නගත් අවස්ථාවේ. ඉතින් එදා ඉඳලම මේ අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ කටයුතු දිගටම කෙරුණා. ඊට පස්සේ තමයි මේ මෑත කාලේ තමයි මේ කුවේට් රටේ ඉඳලා අපේ මේ රැකියාව සඳහා ගියපු පිරිස ගෙන්නවා ගත්තේ. ඉතින් ඒක මේ අපි හිතාමතාම මෙන්න මේ දවසට මේගොල්ලෝ එනවා කියලා අපි හිතාමත් හොඳින් දැනුවත් වෙලා කරගන්නපු කාර්යභාරයක්. ඉතින් ඒක නිසා මේක මේ අවදානමක් නෑ කියන්න කාටවත් බෑ. මොකද මේක ගෝලීය වසංගතයක්. මේකට බෙහෙතක් තාම හොයාගෙන නැහැ. එන්නතක් හොයාගෙන නැහැ. ඉතින් අවදානමක් තියෙනවා. මේ අවදානම අපි බිඳුව කරගෙන තමයි මේක ඉස්සරහට කරන්න ඕනේ. ඒක නිසා මේක මේ ඒ සියලුම දෙනා එන විත්‍ය අපි දැනගෙන ඒ අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ගات එක්ක දැන් මම කලින් කිව්වා වගේ මේ ක්‍රියාමාර්ගය කලින් ඉඳලම කරපු නිසා මේක අලුත් ක්‍රියාදාමයක් නෙවෙයි. ඒක තවදුරටත් ශක්තිමත් කරමින් මේ ආපු පිරිස ඒ අවස්ථාවෙන්දීම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආව වෙලේ ඉඳලා අවශ්‍ය සියලු කටයුතු ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයට කොහොමද ආරක්ෂිතව කටයුතු කරන්න කියන උපදේශන සියල්ලම ලබා දීලා සහ ඒ වෙලෙම ඒ පිරිස අදාළ නිරෝධායන මධ්‍යස්ථානය කරා අරගෙන ගිහිල්ලා එතන රඳවා තිබෙනවා. මේ සියලුම රෝගීන් වාර්තා වුණේ මේ නිරෝධායන මධ්‍යස්ථානයේ ඉන්න අතරේදී. ඉතින් ඒක නිසා මේ යම්කිසි වැඩිවීමක් තියෙනවා. මේ අපි බලාපොරොත්තු වෙච්ච වැඩිවීමක්. ඒක නිසා අපි ඒකට මම හිතන්නේ කලබල වෙ යුතු නැහැ. මොකද මේ අපේ සහෝදර පිරිසක් මේ පිටරටවල ගිහිල්ලා මේ රැකියාවට ගිහින් ඉන්නේ. ඇත්තටම සමහර
පිරිසකින් අපි විස්තර අහනකොට හරිම කනගාටුදායකයි. ඒගොල්ලෝ වීසා ඉවර වෙලා මාස 2ක් විතර කඳවුරුගත වෙලා ඉඳලා එහෙම තමයි මේගොල්ලෝ මේ මව් රටට එන්නේ. තමන්ගේ කුඩා දරුවන් මෙහෙ දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ බලන්න අපිත් ඒ තත්ත්වයටපත් වුණා නම් අපිටත් මේ ওই වැඩේම තමයි වෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝම අපිට කිසිසේත්ම නොසලකා හරින්න බෑ. ඉතින් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අපි ඉටු කරන්න ඕන. ඒක නිසා තමයි ඒගොල්ලෝ ඒ සහයෝගයක් දීගෙන මේ වැඩේ ඉදිරියට අරගෙන යන්නේ. දැන් අර මේක පිළිබඳ ටිකක් ලොකු කතා බහක් ඉන්නේ වෛද්‍යතුමනි මේ. එයයි එනකොටම පොසිටිව්ද ගුවන් යානයේදී පොසිටිව් වුණාද නැත්නම් ලංකාවට ඇවිල්ලා ප්‍රශ්නයක් වුණාද මෙන්න මේ කාරණේ. ඇත්තටම චාමර අපි මේ අපේ පිරිසකින් ගොඩක් පිරිසක් එක්ක අපි කතා කරා මේ පහුගිය දවස්වල මොකද වසංගත රෝග විද්‍යාංශයේ මේ සීලුම දෙනාත් එක්ක සීලුම විස්තර අපි ලබා ගන්නවා. ඉතින් එතකොට මේ කතා බහේදී ඒගොල්ලන් තේරුණ කාරණේ තමයි මේගොල්ලෝ මේ දැන් වීසා විරුච්ච පිරිසට අපිට රටට යන්න බෑ. ඉතින් එතකොට ඒගොල්ලන්ට උපදෙස් දීලා තියෙන්නේ මේ නිරෝධායන මධ්‍යස්ථාන මෙහෙම පාසලක තමයි මේගොල්ලෝ රඳවලා තබාගෙන තිබිලා තියෙන්නේ. ඉතින් මේ ඒ පාසලෙත් ඉතා විශාල ප්‍රමාණයක් පොඩි කුඩා ඉඩ ප්‍රමාණවල තමයි මේගොල්ලෝ එතන මේ ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් එතනදී මේ රෝගීන් කීප දෙනෙක් එතන ඉඳලා ඉතා ඉක්මනට ඒ ප්‍රදේශයේ තමයි ඒගොල්ලෝ නතර කර තබාගත්ත ප්‍රදේශයේ තමයි ඒගොල්ලන්ට අනුව මේ රෝගේ වැඩිම මේ ඒ රටේ ප්‍රචලිත වෙලා තියෙන ප්‍රදේශයක ඉඳලා තමයි කුවේට් රාජ්‍ය විශේෂයෙන් මේ ඉඳලා ඇවිල්ලා තියෙන ඒ පිරිස අපිත් එක්ක කතා කරනකොට කිව්වේ. ඉතින් එතකොට බොහෝමයකට එතෙන්දි තමයි මේ ආසාදනය වෙලා තියෙන්නේ. ඉතින් ආසාදනය වෙලා තමයි මේ කඳවුරු වලට අපේ ඇවිල්ලා අපි මේ කඳවුරු වලදී මේ රෝග ලක්ෂණ සහිත රෝගීන් හමු වෙන නිසා ඒගොල්ලෝව පරීක්ෂා කරලා හමු වුණ නිසා තමයි මේ අපි ඉක්මනට මේ PCR පරීක්ෂණ කරලා මේගොල්ලෝව හඳුනාගත්තේ. මේ පිළිබඳ දැන් ජාත්‍යන්තර මට්ටමේම කතා බහ ඇති වෙලා තිබෙනවා. මොකද තානාපති මට්ටමේ කියවිච්ච කතාවක් තිබුණා. ඌ මෙහෙ ඉඳලා එනකොට ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියන කාරණේ. හැබැයි ඌන් එක්ක සංවාදයේදී දැන් වෛද්‍යතුමන් කිව්වා වගේ ඌන් රඳවා තිබීම පිළිබඳ ඇත්තටම ප්‍රශ්නයක් තිබුණා. ඌන් රඳවා තිබුණු සීමිත ඉඩකඩ ඇතුළතදී ඌන් ආසාදිත තත්ත්වයටපත් වුණාද කියන ප්‍රශ්නය පිළිබඳ කතා බහට ලක් වෙනවා. දැන් මේ වෙනකොට පවතින තත්ත්වය පිළිබඳ අප දන්නා විදිහට වෛද්‍යතුමන් පැහැදිලි කළ ආකාරයට මේක අපේක්ෂා කරන ලද වැඩිවීමක්. නාවික හමුදා කඳවුර පොකුර තමයි අපිට අනපේක්ෂිත වාර්තා වුණු සිදුවීම. ඒ දැන් නිවාරණය වෙමින් යනවද මේ වෙද්දී? ඔව් චාමර ඇත්තටම මේ නාවික හමුදා කඳවුරේ සිද්ධියක් දැන් ටික කාලයක් වෙනවා. අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ අපි කලිනුත් මම හිතන්නේ මේ ගැන කතා කරා නාවික හමුදාවේ එකම වයසක ඉන්න මේ අපේ සහෝදර පිරිසක් ඉන්නේ. එතකොට නාවික හමුදාවේ අනිත් එක ඒගොල්ලන්ගේ රැකියාවත් ඉතා කුඩා මේ සීමාවකට යටත් වෙලා කුඩා ඉඩ ප්‍රමාණයකට යටත් වෙලා තමයි ඒගොල්ලෝ මේ අපේ යාත්‍රාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවක වෙන්න පුළුවන්. අපිට සාමාන්‍ය තියෙන සීමාවට වැඩිය ගොඩක් අඩු සීමාවක තමයි ඒගොල්ලෝ හැමතිස්සෙම ක්‍රියා කරන්නේ. ඉතින් ඒක නිසා සහ ඒ සමවයසේ මේ අපි වුණත් සමවයසේ යාළුවන් එක්ක ගනුදෙනු කරනව වැඩි. ඉතින් ඒගොල්ලන්ට ඒක නිසා මේගොල්ලන්ට ඉක්මනටම මේක පැතිරිලා ගියා. ඉතින් ඒක නිසා මේ මුලදී තිබිච්ච ප්‍රමාණයට වැඩි යම් අඩුවීමක් අපි දකිනවා. හැබැයි මේ අඩුවීම අපි මේ දැන් මේ නාවික සෙබළුන් අපි නිරෝධායන මධ්‍යස්ථාන වලට යවලා තිනවා. මේකේ පාලනය තවත් වැඩි කිරීමේ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා. ඉතින් මේ නිරෝධායන මධ්‍යස්ථාන වලට යවපු අයගේ PCR පරීක්ෂණ කරනකොට තමයි අපිට මේ දැනට නාවික නිලධාරීන් හම්බ වෙන්නේ මේ පොසිටිව් කියලා. ඉතින් ඒක යම් අඩුවීමක් තියෙනවා. ඉතින් ඉදිරියටත් මේ කීප දෙනා අපිට හම්බ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක අඩුවීමකට යටත් වෙලා තියෙනවා. අර ගෆූර් බිල්ඩින් එකේ හිටපු රියදුරු මහත්මයා ගැන කතාව අද පුවත්පත්වල වාර්තා කර තිබුණා. ඔහු බාහිර සමාජයත් එක්ක ගැටුණු කෙනෙක්ද නැත්නම් ඔහුත් හුදකලා වෙලා හිටපු කෙනෙක්ද? නෑ රියදුරු මහත්මයෙක් අපි කතා කළා වගේ ඔහු රියදුරු මහත්මයෙක් බාහිර සමාජයත් එක්ක කිසිම ගැටීමක් කළා නෑ. මේ ගෆූර් බිල්ඩිමේ මේ නාවික අපේ සහෝදරවරු ඉඳලා තියෙන්නේ අනිත් නාවික කඳවුරු සඳහා අවශ්‍ය සේවා සැපීමට. විශේෂයෙන්ම මේ නාවික කඳවුරක සේවාවන් රැසක් කිරීමට අවශ්‍යයි. ඉතින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ නාවික හමුදාවේ නිර්දේශ අනුව වැලිසර කඳවුර හුදකලා කරා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ඒකට අවශ්‍ය මේ සර්විසස් දෙන්න ඕන. පහසුකම් සලසන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි මේ පිරිස මෙතන රඳවා තබාගෙන හිටියේ. ඉතින් ඒ අතරේ මේ රියදුරු මහත්මයා කරපු සියලුම සංචරණයන් ඉතාමත් ආරක්ෂාකාරීව තමයි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මුඛාවරණ පැළඳලා ඒ අවශ්‍ය අපි ලබා දීපු උපදෙස් අනුව තමයි හැමතැනටම මේ ගමන් කරලා තියෙන්නේ. නමුත් අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විස්තර අරගෙන අපි ඇත්තටම ඊයේ වසංගත රෝග විද්‍යාංශයේ මේ ස්ථානයට ගිහිල්ලා එතන ස්ථානීය පරීක්ෂාවක් කළා නාවික නිලධාරීන් එක්ක සාකච්ඡාවක් පවත්වලා සහ ඒ තොරතුරු අරගෙන මෙයාගේ එහෙම රිස්ක් එකක් කොහොම පොඩි හරි අවදානමක් තිබුණද කියන එකත් ගැනත් සමාලෝචනය කළා.
තමයි අපි ඉදිරි කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. මේ තමයි මේ මොහොතේ පවතින තත්ත්වය. අපි දැන් යමු ඊළඟට අපිට තියෙන අභියෝගයට. ඒ තමයි අප මේට කලිනුත් කතා කරා මේ රෝගය පිළිබඳව අපි ඔබට පැහැදිලි කිරීම කළා. හැදෙන්නේ කොහොමද? මේක මීයන්ගේ මූත්‍රා ආශ්‍රිතව ඒ වගේම මේ ජලය එකතු වන තැන්වලදී මේක හැදෙන්නට පුළුවන්. ගම් වතුර තත්ත්වයක් පවතින නිසාවෙන් ජලය යම් ආකාරයකින් ඉතිරි වුණොත් ඒ තැන්වල මේ වගේ අපි කතා කළා මූලික කාරණා පිළිබඳ. මියුණ. දැන් කොහොමද තත්ත්වය වෛද්‍යතුමනි? රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් තියනවද? කොහොමද මේ මොහොතේ තත්ත්වය? ඇත්තටම චාමර දැන් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ රෝගීන් ලොකු වැඩිවීමක් නැහැ. සමාන ප්‍රමාණයක් තමයි ඇත්තටම වාර්තා වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ වැඩිපුර අපිට වාර්තා වුණේ ජනවාරි මාසයේ ඇත්තටම. නමුත් ඊළඟ මාසවල යම් අඩුවීමක් තිබුණා ගිය අවුරුද්දට සාපේක්ෂව මියුණ රෝගීන්. මොකද මේ අර අපේ මේ නිරෝධායන කටයුතු ඊට අමතරව මේ ඇඳිරි නීතිය පැනවීම වැනි මේ අර COVID-19ත් එක්ක මුල කාලේදී යම්කිසි අඩුවීමක් තිබුණා. නමුත් රජය ඉතාමත් ඉක්මනින් මේ අර අපේ ගොවි මහත්තුරු අපේ මේ කුඹුරු වගා සඳහා යොමු වෙන්න කියලා උපදෙස් දුන්නා මේ ඇඳිරි නීතිය තිබියදී. ඉතින් ඒකත් එක්ක අපේ ගොවි මහත්තුරුන් කුඹුරට ගිහිල්ලා වැඩ කටයුතු කිරීමත් එක්ක සහ මේ දවස්වල පවතින මේ වැසි සහිත කාලගුණයත් එක්ක යම් වැඩිවීමක් තියෙනවා. හැබැයි ගිය අවුරුද්දට සාපේක්ෂව ලොකු වැඩිවීමක් අපි දකින්නේ නැහැ. අපිට අර මේ දවස්වල තියෙන ලොකු රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. ඒක බොහොම යහපත් දෙයක්. ඒ කරන සියලු දෙනාම අපි තාමත්ම දිරිමත් කරනවා. මොකද අප ඉදිරියේදී කන්නේ බොන්නේ කොහොමද කියන ප්‍රශ්නයකට පත් වේවි කියන අවධානමක් ඉන්නේ. නිසා වගාවට මුල් තැනක් දීම පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා. ඒත් එක්කම සමාජ මාධ්‍ය තුලත් ඔබ හැමදාම දකින්න දෙයක් තමයි මේ පුරන් කුඹුරු අස්වද්දන්නට අපේ රටේ තරුණ පරම්පරාව ඉතාමත්ම සත්කාරයක් සිදු කරමින් තිබෙනවා. හැබැයි ඔබව දැනුවත් කරන්නට ඕනේ වැඩක් තියෙනවා. ඔබ මේ යන කරන තැන් දේවල් වලදී සමහරවිට මේ ආයතන ඉඳලා ගෙවල් වල ගිහින් නිවාඩුවට ඉන්න පිරිස් වෙන්න පුළුවන්. මේ වෙලාවේ කුඹුරට බහැපු නැති අය කුඹුරට බහින කාලයක් බවට පත් වෙලා තියෙනවා. මේ පුරන් කුඹුරු අස්වද්දනට යන ව්‍යාපෘතියේ අය දැන කියා ගත යුතු විශේෂ දෙයක් තියෙනවා මම හිතන්නේ. ඔව් අනිවාර්යෙන් චාමර මේ පුරන් කුඹුරු අස්වද්දන එක ඉතාමත් හොඳ වැඩක්. මේ අපේ අර පාරම්පරිකව වගා කරපු කුඹුරු අපි දැක්ක පහුගිය දශකයක වගේ කාලයක් ඇතුළත මේකට එච්චර උනන්දුවක් දැක්ුවේ නැහැ. ඉතින් ඒක නිසා මේ කුඹුරු පුරන් වෙලා ගියා. ඉතින් මේ පුරන් කුඹුරු අස්වද්දන්න මේ පොඩි රැල්ලක් වගේ එකක් ඇති වුණා විශේෂයෙන් මේ අර මේ COVID-19 වසංගතයත් එක්කම අපේ සියලුම දෙනා ගෙදරවල වල හිටියේ. ඉතින් එතකොට මේ පුරන් කුඹුරු වැස්සද්දීම කියන එක ටිකක් වැඩිපුර කතා බහ කරන්න පෙළඹුණා සහ අපේ යෞවනයන් ඒ සඳහා යොමු වුණා. ඉතින් ඒක නිසා මේ පුරන් කුඹුරු වැස්සද්දීම ඉතාමත්ම හොඳ ක්‍රියාවලියක්. ඒක කිසිසේත්ම ලඝු කළ යුතු කාලයක් නෙවෙයි. නමුත් අපි මතක තියාගන්න මේ මීයුණ කියන එක නමෙන්ම තියෙනවා මීයන් හා සම්බන්ධ මීයන්ගේ මූත්‍රා සමග තමයි මේ බැක්ටීරියාව මේ පරිසරයට එකතු වෙන්නේ. එතකොට මේ පුරන් කුඹුරු වල මීයන් ගහණය ඉතාමත් වැඩි. මොකද උන්ගේ කූඩු හදාගෙන මේ පුරන් කුඹුරක ටිකක් උන්ගේ ඝනවාස පිහිටවාගෙන තමයි මේ කුඹුරු ආශ්‍රිතව ජීවත් වෙන්නේ. ඉතින් එතකොට පුරන් කුඹුරු අස්වද්දනකොට මේ උන්ගේ මීයන්ගේ මේ උන්ගේ වාසස්ථානත් නැති වෙලා යනවා. එතකොට මේ මීයන් නමුත් මර්ධනය වෙන්නේ නැහැ. මේ අවට ඉන්නවා. එතකොට මේ මුත්‍ර හරහා මේ බැක්ටීරියාව පරිසරයේ තියෙන හැකියාව ඉතාමත් වැඩි. මොකද මේ බැක්ටීරියාව පරිසරයේ තියෙන පුළුවන් සති දෙකක් විතර සජීවීව. ඒක තමයි තියෙන භයානකම. එතකොට මේ සති දෙකක් විතර මේ දැන් කුඹුරක අපි පුරන් කුඹුරක් අස්වද්දන්න වෙන සාමාන්‍ය කුඹුරක් අස්වද්දනවට වැඩි කාලයක් යනවා. මොකද මුලින්ම ඉපැනැල්ල වගේ තියෙන එක අයින් කරන්න වෙනවා. ඉපැනැල්ලටත් අමතරව වටපිටේ තියෙන පඳුරු අයින් කරන්න වෙනවා. ඒ වගේ අර වැඩි කාලයක් එතකොට මේකත් එක ගැටෙනකොට මේ පුරන් කුඹුරු ආශ්‍රිතව ගොවිතැන් කරන පුද්ගලයන්ට මෙම රෝගය ආසාදනීමේ වැඩි නඹරුවක් තියෙනවා. ඒක නිසා ඒ ගැන ඉතාමත් අවධානයෙන් කටයුතු කළ යුතුයි. අපිට දැන් කුඹුරට බහිනවා නම් වගා කටයුත්තක නියැලෙන්නට නම් යන්නේ. මියුණ අවදානමක් තියෙන්නට පුළුවන් කියන සැකෙත් තියෙනවා නම් ඒකට පෙර සූදානමක් වෙන්න ඒ වෙනුවෙන් යම් ආකාරයෙන් අපිට හැඩගැහෙන්නට ආරක්ෂිත ක්‍රමවේදයක් නැද්ද? අනිවාර්යයෙන් ආරක්ෂිත ක්‍රමවේද ගොඩක් තියෙනවා චාමර. ඒක අපි පාරම්පරික ගොවිතැනේ අපි ගොඩක් දැක්ක මේ ආරක්ෂිත ක්‍රමවේද තියෙනවා. විශේෂයෙන් මේ මීයන් පළවා හරින්න, මීයන් ප්‍රමාණය අඩු කරගන්න පාරම්පරිකව ගොඩක් කෙම් ක්‍රම පවා තියෙනවා. ඊට අමතරව අපිට මේ මීයන් විලෝපනය කරගන්න අනිත් සතුන් ආරක්ෂා කරගන්න ඕන. අපේ කුඹුර වටේ ඉන්න අනිත් සතුන් විශේෂයෙන්ම සර්පයින්. ඒ වගේම බකමූණන් බසන් වැනි පක්ෂීන්. ඊට අමතරව කබරගොයා, තලගොයා වැනි සතුන්, උරගයින්. ඉතින් මේගොල්ලන්ව ආරක්ෂා කර ගැනීම අපේ වගකීම. මොකද මේගොල්ලෝ ගොවියන්ගේ මිතුරෝ. මීයා ගොවියාගේ සතුරේ.
ඉතින් ඒක නිසා මේ අර මේ සතුන් ආරක්ෂා කර ගැනීම එක කාරණයක්. ඊට අමතරව මේ සතුන්ට මේ කුඹුරු වලට එන්න ඉඩ සලස්වා දෙන්න ඕන. විශේෂයෙන්ම ඔබ දැකලා ඇති අපේ පාරම්පරිකව ගොවිතැන් කරන ගොවි මහත්වරු මේ සඳහා විවිධ ක්‍රමානුගමනය කරනවා. සමහර වෙලාවට ඉන්නක් හිටවලා ඒකට පොල් ලෙල්ලක් සවි කරලා තියෙනවා පක්ෂීන්ට ලගින්න. මේ මීයන් අල්ලා ගැනීම සඳහා විතරක් නෙවෙයි වෙනත් පණුවන් වෙනත් කෘමි සතුන් මේ ගොයමට හානි කරන ගොයම් මැස්සන් ඒ වගේ කෘමි සතුන් මේ විලෝපනය කරන්න අවශ්‍ය පහසුකම මේ කුරුල්ලන්ට සලසා දෙනවා. ඊට අමතරව සමහරවිට අපි දකිනවා අර පොල් පිත්තේ මේ මහත කොටස ඉහළට සිටින විදියට මේ මඩේ ඉඳලා තියෙනවා. ඉතින් ඒ වයින් අර පක්ෂීන් ඇවිල්ලා මේ ඒවයි läගලා උන්ට මේ කුඹුර සිසාරා බලන්න පුළුවන්. අර අපේ ඩ්‍රෝන කැමරාවකින් බලනවා වගේ කුඹුර සිසාරා බලන්න පුළුවන් මේ මීයන් කොහෙද ඉන්නේ කියලා ඒ උන්ව විලෝපනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඊට අමතරව මීයන් පළවා හැරීම සඳහා යම් දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. මේ විශේෂයෙන්ම මේ ඔය කෙම් ක්‍රම වලට අමතරව වෙනත් ද්‍රව්‍ය තියෙනවා අපේ ගමේ ගොඩේ. ඊට අමතරව අපි දැනට තියෙනවා මේ අපේ වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් මීනාශක ද්‍රව්‍ය තියෙනවා. ඒවත් භාවිතා කරන්න පුළුවන්. ඒවා භාවිතා කළා මොකද මේ මීයන් සහ ඌරු මීයන් මර්ධනය කරන්න ඒ වගේ ක්‍රමවේද හරහා මර්ධනය කරගන්න පුළුවන්. ඊට අමතරව කුඹුර ප්‍රදේශය හොඳට පිරිසිදුව තියාගන්න ඕන. පිරිසිදුව තියාගත්තොත් මේ මී ගහණය අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව වෙනත් තව ක්‍රමවේදයක් තියෙනවා. අර අපි නියර බඳිනකොට නියර ටිකක් හීනියට බඳින්න ඕන. මොකද මේ මීයන්ගේ මේ ජනාවාස ඉතා සංකීර්ණයි. සංකීර්ණ ජනාවාස ඒගොල්ලන්ගේ තියෙන්නේ. ආහාර ගබඩා තියෙනවා. ඒ ගුල්ල ඇතුලේ ලොකු සංකීර්ණයක් තියෙනවා. ඉතින් ඒකට වැඩි ඉඩ ප්‍රමාණයක් ඕන. එතකොට නියරක තමයි මේගොල්ලෝ වැඩිපුර ඉන්න කැමති. මොකද එතකොට ඉක්මනටම Tamanගේ ආහාර සපය ගන්න පුළුවන් ගොයමට ගිහිල්ලා. එතකොට නියර පොඩියට අපි බැන්දොත් නියර විශාල නියරකට වැඩිය හීන් නියරක් බැන්දොත් අපිට ගමන් කරන්න පුළුවන් ප්‍රමාණයට නියරක් බැන්දොත් මේගොල්ලන්ගේ මේ ගහණය අඩු කරගන්න පුළුවන්. එවැනි ක්‍රමවේද ගොඩක් තියෙනවා අපේ ගොවියන් පාවිච්චි කරනවා. ඉතින් එවැනි ක්‍රමවේද පාවිච්චි කළා මේ මී ගහණය අඩු කරගත්තොත් එතකොට අර මේ මුත්‍රා හරහා යන බැක්ටීරියා වතුරට ගිහිල්ලා මේ වෙන අවදානම ඉතාමත් අවම කරගන්න පුළුවන්. දැන් ඖෂධීය වශයෙන් යම් ආකාර ප්‍රතිකර්මයක් නැහැ. ඔව් ඖෂධීය වශයෙන් ඉතාමත් වැදගත් ප්‍රතිකර්මයක් තියෙනවා චාමර. ඒක අපි මේ අපි ඉස්සෙල්ලත් කතා කරේ මේක බැක්ටීරියාවක්. මේක අර COVID-19 වගේ ඩෙන්ගු වගේ වෛරස් එකකින් බෝ වෙන රෝගයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ බැක්ටීරියාවකට අපි ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරාම මේක සුව කරගන්න පුළුවන්. ඊට අමතරව ඔබතුමා කිව්වා වගේ මේ රෝගීන්ට මේ රෝගේ වළක්වා ගැනීම සඳහාත් අපිට ප්‍රතිජීවක ඖෂධයක් භාවිත කරන්න පුළුවන්. ඒක අපි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා විශේෂයෙන්ම මේ ගොවිතැන් කරන සහ ඒ වැනි මේ අවදානම් ප්‍රදේශවල ඇත්තටම වැඩිපුර මේ උන අවදානම තියෙන ප්‍රදේශවල ගොවියන් ඒ වගේම එවැනි රැකියාවල නිරත වෙන අයට මේ ඖෂධය අපි ලබා දෙනවා. ඒකත් ප්‍රතිජීවක ඖෂධයක්. ඒකේ තියෙන අනිත් වැදගත්කම තමයි චාමර අපි දන්නවා අපිට ප්‍රෙෂර් එක දියවැඩියා වගේ රෝගීන්ට අපි දවසකට පැය 6කට සැරයක් පැය 8කට සැරයක් ఔෂධ ලබා ගන්න ඕන. නමුත් මේ ඖෂධය මේ ඩොක්සිසයික්ලින් කියන මේ ප්‍රතිජීවක ඖෂධය ලබාගත යුත්තේ සතියකට වරයි. ඒක හරිම පහසු කාරණයක්. ඉතින් ඒකට සතියකට වරයි ලබා ගන්න ඕන. හැබැයි ඒ කුඹුරේ හෝ අදාළ මේ අවදානම් රැකියාවේ නිරත වෙන කාලය සීමාවලදී සතියකට වරක් ලබා ගන්න ඕන. හැබැයි ඒක ප්‍රතිජීවක ඖෂධයක් නිසා අපි ආවට ගියාට ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයාගේ අධීක්ෂණය යටතේ තමයි මේ ඖෂධය ලබා දෙන්නේ. අනිත් එක මේ ඖෂධය අපි නොමිලේ ලබා දෙන්නේ. මේ සෞඛ්‍ය සේවා හරහා නොමිලේ ලබා දෙන්නේ මේ ඖෂධය. ඉතින් ඒ ගැන දැනුවත් වෙලා ඒක ලබා ගන්න ඕන. සෞඛ්‍ය සේවාවට අමතරව අපි මේ කෘෂිකර්ම අපේ ගෝජන සේවා දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ගෝජන සේවා නිලධාරීන් ඒ වගේම කෘෂිකර්ම පරිශන නිෂ්පාදන සහකාරය අපේ කෘප්පනිෂ කියන අපේ සහෝදර කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා තමයි මේ ක්‍රියාවලිය අපි කරගෙන යන්නේ. ඉතින් ගමේ ඒ ක්‍රමවේද අපි දන්න ගොඩක් වෙලාට මේ කන්න රැස්වීමේදී මේ ගැන අපි කතා කළා. මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ කන්න රැසීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඒ වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී වෙලා ඒ අදාළ ගොවි මහතුරුන්ගේ නාම ලේඛනයක් අරගෙන ඒ අනුව තමයි අපි මේ ප්‍රතිජීවක ඖෂධය ඒගොල්ලන්ට ලබා දෙන්නේ. දැන් මේ ප්‍රතිකාරයේ ඒ දේවල් හරි. දැන් යම් ආකාරයකින් කෙනෙකු මේකෙදී රෝගී තත්ත්වයකට පත් වුණොත් එහෙම
මූලිකවම වෙන රෝග ලක්ෂණය උනද? ඔව් තාමත් වැදගත් චාමර මේකේ ප්‍රධාන වශයෙන්ම ඔබතුමා කිව්වාගේ අර අපි මී උණ මේකට මී උණ වෙල් උණ කියන කැලල තියෙනවා. උණක් තමයි ඇත්තටම එන්නේ. මේකේ හදිසිය ඇති වෙන තද උණක් එනවා. සමහර අයට මේ උණ එක්ක සීතල වේවිලිල්ල වගේ ඇති වෙන්න පුළුවන්. ප්‍රධානම ලක්ෂණය තමයි හදිසිය ඇති වෙන තද උණ. ඊට අමතරව තව ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. මස්පිඬු වේදනාව. විශේෂයෙන්ම මේ අපේ කකුලේ දණහිසට පල්ලෙහා පිටිපස්සේ තියෙන බත් කෙන්ඩ කියන මස් ගොබය මේකෙන් දැඩි මේ වේදනාවක් එනවා මේ මස් ගොබ දෙකේ. ඊට අමතරව කොන්දේ මස් පිඬු වලත් වේදනාවක් එනවා. ඊටත් අමතරව බෙල්ලේ මස් පිඬු වලත් යම් යාගේ වේදනාවක් එන්න පුළුවන්. ඒක තමයි දෙවෙනි ප්‍රධාන ලක්ෂණය. ඊට අමතරව හිස රදයත් මේකේ ප්‍රධාන ලක්ෂණයක්. ඒ ලක්ෂණ තුනට අමතරව වෙනත් රෝග ලක්ෂණක් තියෙන්න පුළුවන්. මුත්‍රා අඩුවෙන් පිටවීම, මුත්‍රා තද පැහැයෙන් පිටවීම, මුත්‍රා ඊට වමනය, කරකැවිල්ල, ඇඟපත වේදනාව, ඒ වගේ වෙනත් රෝග ලක්ෂණත් මේ රෝගයේ තියෙන්න පුළුවන් රෝග ලක්ෂණ. සාමාන්‍යයෙන් උණක් ආවහම අපි කරන්නේ ගෙදර මොකක් හරි අත් බෙහෙතක් කරගෙන මේක අඩු වෙලා යයි නේ කියලා හිතාගෙන අපි ගෙදරට වෙලා ඉන්නවා. මේ උණත් එහෙම ඇඟ ඇතුළින්ම නිවාරණය වෙලා යන දෙයක්ද නැත්නම් මේ වගේ රෝග ලක්ෂණයක් පහළ වෙච්ච ගමන් කරන්න ඕන සුදුසුම දේ රෝහල්ගත වීමක්ද? ඉතාම වැදගත් කාරණය තමයි මම කලිනුත් කිව්වේ චාමර මේක අර වෛරස් රෝගයක් නෙවෙයි මේක බැක්ටීරියා රෝගයක්. මේකට නිශ්චිත ප්‍රතිකාර තියෙනවා. ඉතාමත් සරල මේ ප්‍රතිකාර තියෙන්නේ. මේ අපි දන්න ප්‍රතිජීවක ඖෂධත් ඉතා මිලාදික මේ අලුතෙන් නිෂ්පාදනය කරපු ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. නමුත් මේක අපි රෝහලේදී ලබා දෙන සරල ප්‍රතිජීවක ඖෂධ වලින් හොඳටම හොඳ කරන්න පුළුවන්. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ රෝගීන් ඉක්මනට වාර්තා වෙන්නේ නැතුව ගියොතින් මේගොල්ලන්ගේ මේ අර අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට හානි වෙන අවස්ථාවට ගියොතින් ප්‍රතිජීවක ඖෂධ වලට එහා ගිය කළමනාකරණයකට කරගත්තේ නැත්නම් මිය යන්න පවා පුළුවන් මේ රෝගේ. ඒක නිසා මේ ඔබතුමා කිව්වා වගේ ඉක්මනටම මේ රෝගය දැනගෙන රෝහල්ගත වුණොත් හරිම පහසුවෙන් මේ රෝගය සුව කරන්න පුළුවන්. ඒක නිසා මේක කරන්න ඕන හොඳම දේ තමයි උන අර මම කිව්ව රෝග ලක්ෂණ ආව ගමන්ම ගෙදර අත්බෙහෙත් කර කර ඉන්නේ නැතුව Tamanට මේකට එනකොටම දන්නවා මම මේ කුඹුරේ වැඩට ගියා, එහෙම නැත්නම් වැලිගොඩ දාන්න ගියා, කොහිල කොටුවේ වැඩකට ගියා. මේකට අවදානමක් තියෙන පිරිස අපි අවදානම ගැන දැනගෙන ඉඳලා ඉක්මනටම දෙවෙනි දවස් වෙනකොට උණ අරගෙන දෙවෙනි දවස් වෙනකොට ඉක්මනටම රෝහල්ගත වුණොත් මේක පහසුවෙන්ම සුව කරගන්න පුළුවන්. ඒ අර ඔබතුමා කිව්වාගේ ගෙදර අත්බෙහෙත් කරනවා. ඊට අමතරව අපේ සමහර අපේ ගොවි මහත්තුරු කරන සහ අනිත් වෙනත් කර්මාන්තවල යෙදෙන අය කරන දෙයක් තමයි මේකට එක්කෙන අර මං කිව්ව මස්පිඬු වේදනාව, ඇඟපත වේදනාව ටිකක් යන්න මේ වෙනත් ක්‍රමවේදත් භාවිතා කරනවා. මේ මධ්‍යසාර වගේ දේවලුත් භාවිතා කරනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ හිතනවා මේක මේ සමනය වුණා කියලා. නමුත් අර වෙරි මතට ඒක සමනය වුණාට ඇඟ ඇතුලේ මේ බැක්ටීරියා වශ කාර්යභාරය දිගටම කරගෙන යනවා. ඉතින් එතකොට අර මේකේ අර මධ්‍යසාරවල මේ මධ්‍යසාර පානය කිරීමෙන් ටික වෙලාවකට ගිහිල්ලා ඒකෙන් සමනය වෙනකොට මේ රෝගය ඉතාමත් නරක තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා මේ සම්බන්ධයෙන් රැකියාවල නිරත වෙන අයට ඒ දේ කරන්නේ නැතුව වහාම විශේෂයෙන්ම දැන් මේ වෙනකොටත් සමහරවල් අපේ ගොවි මහතුරුන් කුඹුරට ගිහිල්ලා ඉන්නේ. මේ අසන්නන් සමහරවල්ට එයාගේ දුව දරුවන් වෙන්න පුළුවන්, මේ තමන්ගේ බිරිඳ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මේ පණිවිඩේ අදාළ පුද්ගලයන්ට දෙන එක ඉතාමත් වැදගත්. මොකද එහෙම ගෙදරට වෙලා මේකට අත්බෙහෙත් කර කර හිටියොත් මේක උත්සන්න වුණාට පස්සේ ඉතාමත් අමාරුයි. මොකද මේක අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි කරනවා. ඒ නිසා ඊට කලින් ඉක්මනටම සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හෝ අපේ රෝහලකට ඇතුල් වෙන එක ඉතාමත් වැදගත්. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. අපි කොරෝනා පවතින තත්ත්වය පිළිබඳ කතා කළා. ඒ වගේම මේ වෙද්දී අභියෝගයක් බවට පත් වෙමින් සෞඛ්‍ය පද්ධතියට තවත් එක්තරා ආකාරයක හිසරදයක් බවට මියුණ පත් වෙමින් තියෙනවා. ඒ නිසා ජනතාව දැනුවත් කිරීමේ කාර්යය අපි නියැලී සිටින්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු අපි අනිත් කතා කරමු. වසංගත වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් වෛද්‍යතුමන් සමගින් අපි කතා කරමින් සිටින්නේ. මියුණ තත්ත්වය පිළිබඳ පැහැදිලි කරගත්තේ යම් ආකාරයකින් රෝග ලක්ෂණ තද වුණක්, වෙවුලීම, මූත්‍රා අඩුවෙන් පිටවීම, තද පැහැයෙන් පිටවීම මේ වගේ ප්‍රශ්න ඇති වෙනවා නම් ඔබ යම් ආකාරයෙන් ගොවිතැනටත් සම්බන්ධ කෙනෙක් නම් මෙවැනි අවධානමක් තියාගෙන ගෙදර ඉන්න එපා. ඒ වගේම තමයි වෙන අත්බෙහෙත් පාවිච්චි කරලා මේක අඩු කරගන්නට පුළුවන් නේ කියන තැන හිටියොත් එය මරණය දක්වා බොහොම ලෙහෙසියෙන් ගමන් කරන තැනට ඔබ විසින්ම පත් කිරීමක් බවට පත් වෙනවා. ඒත් එක්කම වෛද්‍යතුමනි මේ එන ප්‍රශ්නයක් තමයි දැන් මේක මීයන්ගේ වකුගඩුව ආශ්‍රිතව ඇතිවන බැක්ටීරියාවකින් මුන්ගේ මූත්‍රා හරහා මේක එළියට එන්නේ.
ගෘහාශ්‍රිතව මේක හැදෙන්න ඉඩ කඩක් නැද්ද? ඉඩකඩක් නෑ කියන්න අමාරුයි චාමර. මොකද අපේ ගෘහාශ්‍රිතවත් මේ මීයන් ඉන්නවා. නමුත් අර මොකද මේ මීයා අපේ සතුරෙක්නේ. මිතුරෙක් නෙවෙයි මීයා කියන සතා. ඉතින් ඒක නිසා අපි ගෘහාශ්‍රිතව සාමාන්‍යයෙන් මීයන් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඉතාමත් අවම කරගෙන තියෙන්නේ. අපි උන්ට ඒ තියෙන පරිසරය උන්ට හිතකර පරිසරයක් කරන්නේ නැහැ. එහෙම හිටියත් අපි මීගුල් තියලා හරි ගෙදරක පූසෙක් ඇති කරලා හරි මුංග පළහවා හරින්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් මේ මීයන්ගේ මුත්‍රා හරහා අපිට ආසාදනය වීම හැකියාවක් තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ දැන් අපි මේ මීයන් වැඩිපුර අපි දැකලා තියෙන මේ සිවිලිමේ එහෙම එහාට මෙහාට දඟලනවා අපිට ඇහෙනවා. එතකොට මේ සිවිලිම හරහා මේගොල්ලෝ පීල් ගෙවල් වල පීලි වලට මුත්‍රා නිකුත් කරන්න පුළුවන්. එතකොට පීලි අපිරිසිදු වෙලා තියෙන වෙලාවේ අපි පීලි පිරිසිදු කළ යුතුමයි මේ ඩෙන්ගු උදුරත් එක්ක. ඉතින් එවැනි අවස්ථාවලදී අපි ඊටමත් අවධානයෙන් කටයුතු කරන්න ඕන. ඒ සඳහා අපි අත්වැසුමක් වගේ පාවිච්චි කරනවා නම් ඊටමත් වැදගත්. ඊට අමතරව කාණු ගෙවල් වල කාණු ඊට අමතරව අනිත් අපේ නගරය පිරිසිදු කරන අපි මේ රැයකට මේ කොළඹ නගරයේ ගියත් අපි දකිනවා මීයෝ අරයට මෙහෙට දුවන ටිකක් රැය වෙන රැය 12ට එකට යනකොට. ඉතින් එතකොට මේ මීයන්ගේ මුත්‍ර මේ කාණුත් අපිරිසිදු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාණු පිරිසිදු කරන්නන් ඒ වගේම අපි ගෙදරක නම් පීලි විශේෂයෙන්ම පීලි සුද්ධ කරනකොට අපේ අත්වැසුමක් පාවිච්චි කරනවා නම් ඉතාමත් වටිනවා. එහෙම නැත්නම් මේ මීයුණු රෝගය හැදෙන්න පුළුවන්. මොකද මේ මීයුණ මේ බැක්ටීරියාව අපිට ආසාදනය වෙන්නේ අපේ සමේ සීරීමක් වැනි ඉතාම සුළු තුවාලයක් කරා. අපිට වාතය හරහා මේ නෑ කිසිසේත්ම නැහැ. බැක්ටීරියාවක් අපේ මේ බැක්ටීරියාව වතුර හෝ මඩ සහිත ජලය එහෙම නැත්නම් පස් මේ තෙතමනය සහිත පස් අතර තිබිලා ඒව අපේ සමය ගැටුණාම තමයි අපේ සමේ සීරීමක් එහෙම නැත්නම් තුවාලයක් ඒ හරහා තමයි ඇතුල් වෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න ඕන තුවාලයක් කිව්වට අපි සමහර අයගේ මේ තුවාලයක් නැහැ. සමහර අයගේ මේ ඇඟිලි කරු වල අර පුස් වගේ හැදිලා තියෙන අය ඉන්නවා. විශේෂයෙන්ම දියවැඩියාව ඒ වගේ රෝග ලක්ෂණ තියෙන අයටත් ඉතින් ඒ හරහා වුණත් මේක ඇතුල් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ ශ්ලේෂ්මල පටල හරහා කටේ ඇස්වල ඒ ශ්ලේෂ්මල පටල හරහාත් මේ රෝගය අපිට ඇතුල් වෙනවා. ඒක නිසා ගෘහාශ්‍රිතව මේකේ අවදානමක් නැහැ කියන්න බෑ. ඒක නිසා අපි ඒ ගැනත් අවධානයෙන් ඉන්න ඕන. විශේෂයෙන්ම මීයන් ඉන්නව නම් ඒ උන්ව පළවා හැරීමට එහෙම නැත්නම් උන්ව විනාශ කිරීමට අවශ්‍ය ක්‍රමවේද පාවිච්චි කරන්න ඕන ගෙදරක අපි ඉන්නකොට. හොඳයි. අපි බොහෝ විට මේ කතා කරනවා මේ දේවල් පිළිබඳව සමහර වෙලාවට අපිට මේක අදාළ වෙන එකක් නෑ. මේවා මේ කොවිතෙන් කරනවා නම් මේ ගම්බද පළාත්වල තියෙන ලෙඩනේ මේවා කියන තැනක ඉන්නට පුළුවන්. හැබැයි මතය වෙනස් කරගත යුතුයි. අයිතුමන් පැහැදිලි කර ආකාරයට කොළඹ එළියට බැස්සත් අපි දකිනවා අනන්තවත් මීයෝ එහෙට මෙහෙට යන තැනකට තියෙනවා. ඒක බොහොම සුලභ දසුණක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අවදානමක් එතන තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපි ඔබෙන් ඉල්ලන දේ තමයි මේ දේවල් පිළිබඳ බොහොම සියුම් කාරණේ ගැන පවා අපි මේ වෙලාවේ අවදීන් සිටිය යුතුයි. අපි මීට කලින් වැඩසටහනකදීත් කිව්වා හැබැයි දැනුත් මේක කියන එක වඩාත් වැදගත් වේවි. මොන ප්‍රදේශද අවදානම් මේ වෙද්දි රෝගීන් වාර්තා වෙනවා නම් මොන ප්‍රදේශවලද වැඩිපුර වාර්තා වෙලා තියෙන්නේ? මීට පෙර දත්ත වාර්තා ගත්තාම වැඩිම මරණ හෝ රෝගීන් වාර්තා වුණේ මොන ප්‍රදේශවලද? ඇත්තටම තාමර දැනට අපිට තියෙන දත් අනුව අපේ සංගත රෝග විද්‍යාංශයට ලැබෙන තොරතුරු අනුව අපිට රෝගීන් වැඩිපුර වාර්තා වෙන්නේ විශේෂයෙන්ම සබරගමු පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිවීමක් තියෙනවා. ඊට අමතරව දකුණු පළාතේ විශේෂයෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකේ හම්බන්තොටත් යම් කිසි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ තමයි ගොඩාක්ම රෝගීන් හැමදාම වාර්තා වෙන්නේ. ඊට අමතරව අනුරාධපුර කුරුණෑගල සහ බදුල්ල සහ මොණරාගල කියන දිස්ත්‍රික්ක පළාතේ දිස්ත්‍රික්ක දෙකෙත් රෝගීන් වාර්තා වෙනවා. වැඩිපුර මේ රෝගීන් වාර්තා වෙන්නේ මේ තෙත් කලාපයේ ආශ්‍රිතව තමයි. නමුත් මධ්‍යම පළාතේ අපි ගත්තොත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. හොඳයි. මේ කියන දිස්ත්‍රික්කවල ඔබ ඉන්නවා නම් ඔබ ටිකක් අවදීන් සිටිය යුතුයි. මොකද මේ අවදානමින් මිදෙන්නට ඉතාමත්ම වැදගත් වෙනු ඇති. දැන් අනිත් දේ තමයි රෝහල් පද්ධතියට යද්දී අපිට ඒ සූදානමත් අහන්නට ඕනේ. මොකද උණ හැදිලා ගියොත් දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ COVID-19 රෝගියෙක්ද කියන ප්‍රශ්නේ තෝරා බේරා ගන්නට තියෙනවා. සෞඛ්‍ය පද්ධතිය මියුණ රෝගීන් සඳහා වෙනමම සූදානමක් පවතිනවාද? ඔව් චාමර මෙහෙමයි. දැන් මියුණ රෝගය අපිට මේ අලුත් රෝගයක් නෙවෙයි. මේක මේ 1953 ඉඳලාම ලංකාවේ හිමින් ප්‍රචලිත වෙලා ආපු රෝගයක්. ඊට අමතරව අපේ කලාපෙත් මේ රෝගේ වාර්තා වෙනවා. ඒක නිසා මේ සෞඛ්‍ය පද්ධතිය මේ පිළිබඳව හොඳටම දැනුවත් වෙලා ඉන්නේ. නමුත් අර ඔබතුමා කිව්වා වගේ මේ COVID-19ත් එක්ක කොහොමද අපි මේ රෝගීන් කළමනාකරණය කරගන්නේ කියලා. දැන් අපි COVID-19 සැකසහිත රෝගීන් වෙනමම වාට්ටු වලට තමයි හැම රෝහලයකම අපි මේ
අපි තෝරාගත් රෝහල් වල වෙනම වාට්ටුවකට තමයි මේ COVID-19 සැක කරන රෝගීන් අපි ඇතුළත් කරන්නේ. ඊට අමතරව COVID-19 ප්‍රතිකාර කිරීම සඳහා වෙනම රෝහල් පද්ධතියක් තියෙනවා. නමුත් අනිත් ඕනෑම රෝහලකට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න සියලුම මාර්ගෝපදේශන ලබා දීලා තියෙනවා. ඒක නිසා ඒක පිළිබඳ කිසිම සැකයක් මතු කරගත යුතු නැහැ. මේ ඒ ඉතාමත් වැදගත් කාරණයක් චාමර ඔබතුමා මතු කරේ. සමහර පිරිසක් හිතාන් ඉන්නෝ මේක මේ අපි රෝහලට යන්න හොඳ නැහැ COVID-19 හැදෙද දන්නේ නැහැ කියලා. නමුත් COVID-19 කියන රෝගයට වැඩිය ඉතා බරපතල රෝගයක් මේ මීයුණු කියන රෝගය. ඒක නිසා මේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම ඩෙන්ගු සහ මීයුණ තියෙනවා නම් තියෙනවා නම් වහාම රෝහලකට ඇතුළත් විය යුතුයි. ඒ සඳහා මේ අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය සේවාව ඉතාමත් ප්‍රමාණවත්. ඒ කියන්නේ කිසිම සැකයක් ඇති කරගත යුතු නැහැ. ඒ අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින්ම ලබා ගත්තොත් ඔබට ඉක්මනින්ම සුව වෙලා ගෙදර එන්න පුළුවන්. හොඳයි. දැන් අපි මේ රූපවාහිනිය හරහා මේ දැනුවත් කිරීම කරන්නේ. මෙතනින් එහාට මෙතනදී ග්‍රහණය නොවන ප්‍රේක්ෂකයෝ පිරිසක් ඉන්නට පුළුවන් සහ මිනිසුන් පිරිසක් ඉන්නට පුළුවන් වගාවට සම්බන්ධ වුණු. වසංගත විද්‍යායකකේ විදිහට ගම් මට්ටමින් බිම් මට්ටමින් මේක ප්‍රචලිත කිරීමේ මේ පිළිවෙල තොරතුරු අරන් යන වැඩපිළිවෙලක් නැද්ද? අනිවාර්යයෙන්ම චාමර ඒකට මේ අපි හැමතිස්සෙම කතා කරන මේ COVID-19ත් එක්ක මේ මහජන සෞඛ්‍ය පද්ධතිය ගැන ලංකාවේ තියෙන. ඉතින් මේ මහජන සෞඛ්‍ය පද්ධතිය ගැන වැඩිපුර කතා වුණේ මේ COVID-19ත් එක්ක. නමුත් මේ මහජන සෞඛ්‍ය පද්ධතියත් මේ ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම විහිදිලා තියෙන ජාලයක් තියෙනවා. ඉතින් මේ මහජන සෞඛ්‍ය පද්ධතිය දිස්ත්‍රික්කවල පළාත් කාර්යාල තියෙනවා. පළාත් කාර්යාල වලට ගියාම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය නිලධාරී කාර්යාල තියෙනවා. ඉතින් මේ හැම එකෙම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා සහ වෛද්‍යවරු ඉන්නවා. ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ හැමදාම මේ මීයුණට හැමදාම ක්‍රියාවලියක් කරගෙන යනවා. ඊට අමතරව මේ මිනිසුන් දැනුවත් කිරීම සඳහා විවිධ දේ කරනවා. අපි ජාතික මට්ටමනුත් මේ සඳහා ඉතාම හොඳ දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන් මේගොල්ලන්ට අවශ්‍ය පෝස්ටර්, අත්පත්‍රිකා ඒ සියල්ලම අපි මුද්‍රණය කරලා ඒගොල්ලන්ට ලබා දෙනවා. ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ මේ අර අවශ්‍ය මේ ඩොක්සිසයික්ලින් ඖෂධය ජාතික මට්ටමින් තමයි ගෙනල්ලා සියලුම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට ලබා දෙන්නේ. ඊට අමතරව ඒගොල්ලන් මේ කන්න රැසීම් සහ ඒ අදාළ තමන්ගේ ප්‍රදේශයේ මේ මීයුණ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් රැස්වීම් වලට අවශ්‍ය ඒ කතා කිරීමට අවශ්‍ය සියලුම මේ පත්‍රිකා ඒ වගේම මේ ප්‍රසන්ටේෂන්ස් වගේ ඒවා අපි ඒගොල්ලන්ට ලබා දීලා තිනවා. ඒ වගේ ඒවා අපි පසුවිපරම් කරනවා. දිස්ත්‍රික්ක වලට ජාතික මට්ටමින් සහභාගී වෙලා මේ ගැන සමාලෝචනය කරනවා. මීයුණ රෝගියෙක් මිය ගියොත් මීයුණෙන් ඒ මීයුණ රෝගියා මිය ගිය රෝහලේ සමාලෝචනයක් කරනවා. ඊට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ පිළිබඳ සමාලෝචනයක් කරනවා. ඊට අමතරව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ යටතේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගෙන්නලා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිස්ත්‍රික්කයට ගෙන්නලා අවුරුද්දකට කීප සැරයක සමාලෝචනයක් කරනවා. එවැනි ක්‍රියාදාමයන් රැසක් මේ පිටිපස්සේ තියෙනවා. හොඳයි. මේ සියලු දේ සිද්ධ කරන්නේ වසංගතයට ගොදුරු වී ඔබේ ජීවිතේ විනාශ වීම වළක්වාලීම සඳහායි. ඔබේ පැත්තෙන් වෙන්නට තියෙන දේ රෝගය වැළඳෙන්නේ ඔබට යම් ආකාරයකින් රෝග ලක්ෂණයක් පහළ වන්නේද එය සෞඛ්‍ය පද්ධතිය දැනුවත් කර ඊට අදාළ ප්‍රතිකර්ම සොයා ගන්න. මියුන්ට පරිබාහිර කාරණයක් ඩෙන්ගු වල ව්‍යාප්තිය කොහොමද මේ වෙද්දී? ඇත්තටම චාමර ඩෙන්ගුත් ව්‍යාප්තිය දැන් පටන් ගන්න තියෙනවා. මේ දවස්වල මේ ඩෙන්ගු ව්‍යාප්තියට ඉතාමත් සුබදායි කාලගුණික තත්ත්වයක් මේ තියෙන්නේ. කඩින් කඩ අපිට වැසි ලැබෙන්නේ විශේෂයෙන් මේ ප්‍රදේශ සෑහෙන ප්‍රමාණයකට ලංකාවේ මේ දවස්වල වැසි ලැබුණා. ඉතින් ඒකත් එක්ක ඩෙන්ගු කීටයන් වර්ධනය වෙලා ඩෙන්ගු හිසවසවනවා. ඩෙන්ගු රෝගීන් වාර්තා වීමෙත් වැඩිවීමක් අපි දකිනවා. ඉතින් ඒක නිසා ඒකටත් අපි මේ ගෙදර හිටීපු දවස්වල අපි හිතුවා ගොඩක් මේ තමන්ගේ අවට පරිසරය සුද්ධ කරගත්ත නිසා මේක අඩුවීමක් වේ කියලා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳ ඉතා හොඳ අවධානයක් යොමු කර යුතුමයි. නැත්තම් මොකද මේකේ මරණ ප්‍රමාණය වැඩි වුණොත් සහ මේකේ රෝගීන් ප්‍රමාණය වැඩි වුණොත් ඔබතුමා කලින් කිව්වා වගේ අපේ සෞඛ්‍ය පද්ධතියට මේ රෝග කිහිපයක් එකට එකතු වුණාම සෞඛ්‍ය පද්ධතියේ දරා ගැනීමේ ශක්තිය ටිකක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක අපේ සමාජ වගකීමක් තියෙනවා මේ COVID-19 මීයුණ ඒ වගේම ඩෙන්ගු වලටත් තමන්ගේ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න. ඒ වගේම අර මම කලින් කිව්වා වගේ තමන්ට සැකසහිත නම් උණ රෝගයෙන් පෙළෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ඒ වගේම එහෙම නැත්නම් ළඟම තියෙන රෝහලට යන්න කියන උපදේශය තමයි අත්‍තරම අපිට දෙන්න තියෙන්නේ. අවසාන මිනිත්තු කිහිපයක් අපි ඉන්නේ.
අපි තව දෙයක් කතා කරන්න බවට කිව්වා. ඒ තමයි කොරෝනා මේ මෑතකදී හෙට අනිද්දා අවසන් වෙන පාටක් නැහැ. අපේ රටේ අපි රෝගීන් සංඛ්‍යාව ඉතාමත් අවම කරගෙන බිඳුව මට්ටම දක්වා රැගෙන ආවත් අනිත් ලෝකයේ රටවල් විවෘතයි. මේ කලාපවල ආසාදිතින් තියෙන නිසා අපි ඉන්නේ බොහොම ලොකු අනාරක්ෂිත තැනක. අවුරුදු ගානක් අපිට ජීවත් වෙන්න වෙයි කියන පුරෝකථනය තමයි තියෙන්නේ. කොරෝනා එක ජීවත් වෙන්නේ කොහොමද? කොයි විදිහටද ඔබතුමාලා සකස් කළ තියෙන උපදේශ මාලාව? ඔව් චාමර ඇත්තටම මේ ඔබතුමා කිව්වා වගේම අපිට මේ කොරෝනාත් එක්ක තව කාලයක් ජීවත් වෙන්න වෙනවා අපි අකමැත්තෙන් වුණා. මොකද මේක ආයි අපි හිටපු තත්වයටම යන්න බෑ. හිටපු සාමාන්‍යකරණයටම අපිට ලක් වෙන්න බෑ. ඒක නිසා අපි අලුත් සාමාන්‍යකරණයකට තමයි යන්න වෙන්නේ. අපි මේ new normalcy කියලා අපි නිතර කතා කරන මේ වචනේ. ඒක නිසා මේ අපි කලින් කතා කරා වගේ මේක හැමෝගෙම සමාජ වගකීමක් තියෙනවා. කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා අපි හැමෝම තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරේ නැත්නම් අපිට මේ උදුර අපිට හානි කරනවා. ඒක නිසා මේ සියලු දෙනාම එකතු වෙලා කරන්න ඕන වැඩක්. ඒක නිසා අපි මතක තියාගන්න ඕන දැන් අපි මේ දැන් රට ඇරිලා තින්නේ ගමනාගමන කටයුතු දැන් පටන්ගෙන තියෙනවා. හැබැයි අපි තමන් හිතලා මේකට අනුගත වුණේ නැත්තම් අපි හැමෝම අමාරු වැටෙනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙකුගේ දෙන්නෙකුගේ අනාරක්ෂිත මේ ක්‍රියාකලාපය නිසා මුළු රටක් මුළු ප්‍රදේශයක් අවදානකට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා මම ඉතාමත් කැමති ඉල්ලන්න මේක අපි දන්නවා මේක වෙනත් රටවල් එක සංසන්දනය කරනකොට අපිට මරණ වාර්තා වුණ ඉතාමත් මඩුවේ. අපි දකින වෙනත් රටවල් වල දවසකට ඉතා විශාල ප්‍රමාණයක් මරණ වාර්තා වෙනවා. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. අපිට මරණ වාර්තා නූනේ අපේ වැඩිහිටි පරපුරට මේක ගියේ නැති නිසා. අපි අවුරුදු 60ට වැඩි පිරිස බැලුවොත් අපිට වාර්තා වෙච්ච දැනට අපේ වාර්තා වෙච්ච රෝගීන්ගෙන් 105%ටත් අඩු 106කටත් අඩු ප්‍රමාණයක් තමයි අවුරුදු 60ට වැඩි අය අපේ වාර්තා වෙලා තියෙන්නේ. ඒක නිසා මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා මේ අපේ වැඩිහිටි ජනතාව. වැඩිහිටි අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා එහෙම නැත්නම් කිරියම්මලා කිරියාත්තලා අනවශ්‍ය ගමන් බිමන් පුළුවන් තරම් නතර කරන්න ඕන. අවශ්‍යම ගමනකට හැර කිසිම අනවශ්‍ය ගමනකට අනවශ්‍ය කියලා කිව්වට අවශ්‍ය කියලා හිතනවා ඇති අත්‍යවශ්‍ය ගමනකට හැර පිටට නොයනවා නම් ඒක ඉතාමත් වැදගත්. ඉතින් ඊට අමතරව කුඩා දරුවනුත් රැගෙන යාම පුළුවන් තරම් අඩු කරන්න ඕන. අපි හිතමු කඩේකට අපි වෙනදා ගෙදරම කට්ටිය ගියා නම් අපේ ගෙදර පුද්ගලයෙක් විතරක් කඩේට යනවා නම් හොඳයි. මොකද කුඩා දරුවන් කියලා මම කිව්වේ ඔබ දකින්න ඇති කුඩා දරුවන්ට මේ ආසාදනයෙන් ලොකු බාරාණක ප්‍රතිඵල අත්වෙන්නේ නැහැ. නමුත් කුඩා දරුවන්ට වැඩිහිටියෙක් තරම් මේකට අනුගත වෙලා වෙන්න තියෙන මේ හැකියාව අඩුයි. අපි දන්නවා සෙල්ලක්කාර වයසේ ළමයි මාස්ක් එකක් එහෙම නැත්නම් මුව ආවරණයක් වුණත් නියමාකාරයෙන් පළඳින්න ටිකක් අමාරුයි. ඒක නිසා කුඩා දරුවන් ඒක මේ වෛරසය වැළඳගත්තොත් කුඩා දරුවාට හානියක් නොවි ගෙදර ඉන්න ආච්චි සීයා එහෙම නැත්නම් එයාගේ ආතම සීයාට මේ රෝගය ඉතාමත් පහසුවෙන් ලබා දෙන්න පුළුවන්. ඒක වැඩේ දරුණු වෙනවා. මොකද අපිට නිතර අත සෝදන්නේ නැහැ. ඒක නිසා කුඩා දරුවනොත් එළියට එක්කන් යන්න ඕන ඉතාමත් පරිස්සමෙන් අවශ්‍ය කටයුත්තකට විතරයි. ඊට අමතරව අපි දන්නවා සියලුම දෙනාම මේ COVID-19 හෝ මේ ශ්වසන මාර්ගය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ පෙන්නනවා නම් පාසලට පෙර පාසලට රැකියාවට කිසිසේත්ම යන්නේ. මොකද ඒකෙන් අවදානමක් තියෙනවා. එහෙම රෝග ලක්ෂණ පහළ වුණු කෙනෙක් ඉක්මනටම ප්‍රතිකාර හොයාගෙන යන්න ඕන. නමුත් එහෙම නොගිහින් මේක මට ප්‍රශ්නයක් නෑ මේක වෙනදත් අපිට හෙම්බිරිසාව හැදෙනවා කියන මට්ටමේ හිටියොත් මේ රෝගය පැතිරිලා යන්න පුළුවන්. ඒක නිසා ඒක ඉතාමත් වැදගත් කාරණයක්. මේ පුද්ගලයන් මේ රෝග ලක්ෂණ පහළ වුණොත් අනිවාර්යයෙන්ම මුඛාවරණයක් පළඳින්න. පැළඳිලා ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන එක තමයි කළ යුතු කාරණේ. ඉතින් ඒ අරෙන්න අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන තමයි අපි ගෙදරින් එළියට බහිනකොට අපි ආයේ මේ ගෙදෙට්ට එනකොට මේ වෛරස් එක අපේ ගෙදෙට්ට ගේන්නේ නැහැ. මම කාර්යාලයට හෝ මගේ රැකියා ස්ථානයට යනකොට මම මේ වෛරස් එක අරන් යන්නේ නැහැ කියන සංකල්පයෙන් අපි හැමතිස්සෙම ක්‍රියා කර යුතුයි. ඉතින් ඒකට අර පුද්ගල දුරස්ථභාවය තියාගන්න ඕන. ඊට අමතරව අපේ මේ ශ්වසන ශස්ත්‍රතාවය ආරක්ෂා කරගන්න ඕන. ඒ නිතර අත සෝදනේම ඒ සියල්ලම අපි කළ යුතුමයි. මොකද අපිට මේ තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් මේකට ඉතා හොඳින් අනුගත වෙලා හිටියා මේ පහුගිය මාස කිහිපය තුළ. නමුත් පොඩ්ඩක් ටිකක් දවස් යනකොට ඕක අමතක වෙගෙන යන්නේ පොඩි ප්‍රවණතාවයක් අපි දකිනවා. ඉතින් ඒක නිසා ඒක අමතක කළොත් ඔබ විතරක් නෙවෙයි මේ රටම නැවතත්
අවධානකට ලක් වෙනවා. ඒක නිසා ඒක හොඳට මතක තියාගෙන අපේ මේ නව ප්‍රවණතාවත් එක්ක ඉස්සරහට යන්න තමයි අපි සූදානම් විය යුතුයි. හොඳයි. මේ හැම පණිවිඩයකම අප කියවෙන කාරණේ තමයි මේ මොහොතේ පවතින తත්වය සාර්ථක තත්වයක අපි ඉන්නේ. ඒ తත්වය තවදුරටත් සාර්ථකව කරගන්නට නම් ඔබෙන් විය යුතු දායකත්වයේ තාමත් හොඳින්ම ඉෂ්ට විය යුතුයි. ඒ නිසා අර වෛද්‍යතුමන් කියපු කාරණේ හරි. මුල් දවස්වල නම් අපි ටිකක් එළියට බැස්සාම බොහොම බයෙන් අතපත ගන්නෙ නැහැ. අත සහ මූණ අතර සම්බන්ධය බොහොම අඩුයි. එහෙම අපි බොහොම ආරක්ෂිතව හිටියා. හැබැයි ටික දවසක් ගත වෙද්දී පොදු ප්‍රවාහන සේවය පාවිච්චි වෙද්දී දුම්රිය පාවිච්චි වෙද්දී මේ හැමතැනකදීම අපිට මේවා අමතක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි පුනපුනා ජාතික රූපවාහිනිය විදිහට අපි මේ දේ මතක් කරන්නේ. ඔබේ අතේ ඔබ හොඳ සිහියෙන් සිටීම තුළ තමයි මේ වසංගතය පාලනය කරගන්න හැකියාව තියෙන්නේ. ඒත් එක්ක මියුණ ගැනත් අපි කතා කළා. අපි විශ්වාස කරන ඔබ මේ සියලු දේ අහාවි. මේ අහලා ඔබේ ජීවිත ප්‍රවේශම් කරගනීවි. ඒ වගේම නොදන්නා කෙනෙකුට මේ පණිවිඩය සම්ප්‍රේෂණය කරાવી කියලා. වසංගත වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් වෛද්‍යතුමන් සමගින් කතා කළේ. බොහොම ස්තුතියි. බොහොම අපි විශේෂයෙන් මගේ කරනවා වසංගත විද්‍යා ඒකකයේ අපි ජාතික රූපවාහිනියත් එක්ක නිරන්තරයෙන්ම වැඩසටහන් මාස 2කට ආසන්න කාලයක් පුරා උන්ගේ සම්පත්දායකින් ලබා දෙමින් මේ වසංගතයේ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙනාවා. ලබන සඳුදායලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම නිරෝගී සතියන්තයක්. ආයිබෝන්.